නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍රය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වන විට චරිත භික්ඛවේ චාරිකං වැඩසටහන් මාලාවේ අපි සාකච්ඡා කරමින් ආවේ දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳවයි. එතකොට දුක නම් වූ ආර්ය සත්‍ය ගැන අපි එකින් එක කාරණා සරලව සාකච්ඡා කරන්නට යෙදුණා. මීළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපිට තිබෙන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන කතා කරන්න. සමුදය කියන වචනේ තේරුම තමයි හේතුව කියන එක. උපදින්න උපකාර වන කාරණාව, ඇතිකරන්න උපකාර වන කාරණාව කියන එක සමුදය. එතකොට සමුදය කියන එකට අනිත් පැත්තේ වචනේ තමයි නිරෝධය නැත්තම් වය කියලා කියනවා. සමුදය වය ධම්ම. එතකොට සමුදය සහ වය ධම්ම කියන්නේ නැති වෙනවා. නැත්තම් නිරෝධය කියලා කියන්නේ නිරුද්ධ වෙනවා කියන එකයි. සමුදයට විරුද්ධ වචනේ. ඒකට සමුදය කියලා කිව්වේ හට ගැනීම කියන කරුණයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුක කියන කරුණ මොන කුමක්ද කියන එක අපි ඉගෙන ගත්තා. ආර්ය සත්‍ය, දුක නම් ආර්ය සත්‍ය ගැන. ඉපදීම, ලෙඩවීම, මරණය, ශෝක කිරීම, හැඬීම්, කායික දුක, මානසික දුක, සුසුම් හෙලීම්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම, කැමති දේ නොලැබීමේ දුක ආදී පංච උපාදානස්කන්ධ දුක ආදී ওই දුක නම් ආර්ය සත්‍ය ගැන සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට දුක තිබුණේ කුමක් කරන්නද? බුදුරජාණන් දේශනා කළේ පිළිසිඳ දකින්නයි, අවබෝධ කරන්නයි. දැන් දෙවන ආර්ය සත්‍ය ඔන්න ඔය කියපු දුක් වලට හේතුව. ඒ කියන්නේ ඉපදෙන්න මොකක්ද හේතු උනේ කියන එක. ඒ කියන්නේ ඇයි අපි ඉපදුනේ? ලෙඩවීමට හේතුව ඇයි ලෙඩ වෙන්නේ? ඇයි මැරෙන්නේ? දැන් සමුදය කිව්ව හේතුවනේ. දැන් දුක නම් දුක කියලා බුදුරජාණන් දේශනා කරේ අන්න අපි කතා කරපු කාරණාවන්. ඒක දුක්ඛ සමුදය කියලා කිව්වේ දුක ඇති වෙන්න හේතුනේ. එහෙනම් දුක කියලා පෙන්වන්නේ ඉපදීම නේ. ඔන්න ඉපදීම හටගන්න හේතුව. ලෙඩවීම හටගන්න හේතුව. මරණය හටගන්න හේතුව. වයසට යෑමට හේතුව. ප්‍රියයන්ගෙන් වෙන්වීමට අප්‍රිය වස්තුන් සමග එකතු වීමේ දුකට අන්න හටගන්න හේතුව. ඊට පස්සේ කැමති දේ නොලැබීමේ දුකට හේතුව. පංච උපාදාන සංක්ෂේපයෙන් කිව්වොත් ඔය දුක් කොහොල්ල කකුලලා කිව්ව පංච උපාදානස්කන්ධ දුකනේ. පංච උපාදානස්කන්ධ දුකට ඔන්න හේතුව හටගන්න හේතුව. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කිව්වේ ඒකයි. එතකොට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තියෙන්නේ කුමක් පිණිසද? ප්‍රහාණය පිණිසයි. දුක පිළිසිඳ අවබෝධයේ පිණිසයි. ඉපදීම පිළිසිඳ අවබෝධ කරගන්න. ලෙඩවීම පිළිසිඳ අවබෝධ කරගන්න. වයසට යෑම පිළිසිඳ අවබෝධ කරගන්න. මරණය පිළිසිඳ අවබෝධ කරගන්න. කැමති දේ නොලැබීම පිළිසිඳ අවබෝධ කරගන්න. අප්‍රියයන් සමග එකතු වීම පිළිසිඳ අවබෝධ කරගන්න. ඒ පිළිසිඳ අවබෝධ කරනකොට තමන් නුවණින් විමසලා දකින්න ඕනේ මේ යථාර්ථය. මෙහෙමනේ කියලා. එතකොට අන්න එහෙම හිතන දකින්න කෙනාට තමයි කලකිරීම. කියන්නේ ඔහුට යථා ස්වභාවය පිළිසිඳ දැකීම තුන ඔහු ඒ පිළිබඳව අන්න එයා කලකිරෙන අවබෝධයෙන් කලකිරෙනවා. ඒ කලකිරීම හේතුවෙන්
අනේ මේ සසර මෙයයි කියන සසරේ ස්වභාවය තමයි අන්න උට තේරුම් යන්නේ. ඒ හේතුවෙන් අන්න ඔහු ධර්මයේ හැසිරීම ආරම්භ කළ ධර්මයෙන් පිළිසරණ සලසා ගන්නවා. එහෙමයි. එතකොට ඒ දුක් සියල්ලටම ඔන්න හේතුව හටගන්න හේතුව. ඒ තමයි බුදුරජාණන් දේශනා කරන කුමක්ද? කතමංච භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. දැන් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලිකව දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. පින්වත් මහණෙනි, දුක උපදවන දුකට හට ගැනීමට හේතුව නම් වූ ආරි සත්‍ය යනු කුමක්ද? ඒ තමයි යායන් තණ්හා. ඒ තණ්හාව කුමක්ද? එහෙනම් ඉපදීමට හේතුව තණ්හාවයි. ලෙඩවීමට එහෙනම් හේතුව මොකද්ද? තණ්හාවයි. වයසට යෑමට, ඒ කියන්නේ දුකට දුක ඇතිවීමට හේතු මේ. හේතු නෙමේ හේතුව. දැන් මේ තණ්හාවේ ඉඳන් ඊට පස්සේ දුක ගැන තියෙන කොටස තමයි තව විග්‍රහ කරලා තමයි යන්නේ පටිච්චසමුප්පාදේ තව වෙනම පරයයන් වලට ඊට පස්සේ විස්තර කරන්නේ. ඒ තණ්හාවෙන් දැන් දුක යන කොටසට උපාදාන, ඊට පස්සේ භවය අන්න ඊළඟට තියෙන්නේ. ඒක දැන් මෙතනදී දුක නම් ආර්ය සත්‍ය මුල් කරගෙන දුකේ හට ගැනීමට මූලික පෙනෙන තණ්හාව කියන එක. ඒතර මෙතන භවයක්, උපාදානයක් ගැන කතාවක් නැතුව නෙමෙයි. මූලික ප්‍රකට කරේ ශාස්ත්‍රඥයන්ගේ තණ්හාව කියන කරුණයි. එතකොට දැන් ඒ තණ්හාව කුමක්ද? අන්න යායන් තණ්හාව පුනෝ භවිකා. ඒ තණ්හාවේ ස්වභාවයක් තියෙනවා කියන පුනර්භවය ඇති කරන අන්න භවය. දැන් අපි කෙනෙකුට හිතන්න පුළුවන් නේ දැන් පටිච්චසමුපාදය අහලා තියෙන කෙනෙක් නම් ඒ කෙනා සමහරට හිතන්න පුළුවන් අපි දන්නේ මේ ලෙඩවීම මරණ දුක් දුම්නස සුසුමිරීම හටගන්නේ පටිච්චසමුපාදයෙන් ඉපදීම නිසා. ඉපදීමට හේතු වෙයි බුදුරජාණන් දේශනා කළේ භවයේ ඇති කල්ලි. භවයේයි කුමක් ඇති කල්ලිද? උපාදාන ඇති කල්ලි. උපාදාන කුමක් ඇති කල්ලිද? අන්න තණ්හාව. දැන් උපාදාන භව කතාවක් කිසිම දෙයක් නැතුව මේ ඉපදීමට හේතුව තණ්හාවයි කියනවා. මේ ලෙඩවීම මරණේ ශෝක පරිදේවලට හේතුව තණ්හාවයි කියනවා. වැරදිලා දන්නේ කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. වැරදිලා නැහැ. ධර්මයේ හරි. එතකොට මෙතනදී බුදුරජාණන් ආනි තණ්හාවේ ස්වභාවය ගැන ඊට පස්සේ ස්වභාවයක් ගැන කියනවා. ඒ ස්වභාවය ගැන කියන තැනදී අන්න බුදුරජාණන් උපාදාන කියන එක තියෙනවා. කුමක්ද? භවය කියන එක විස්තර කරනවා. කුමක්ද? ඒ තමයි යායන් තණ්හානි තණ්හාවත් එක්ක තියෙනවා කියන තණ්හාවේ ස්වභාවයක්. පෝනෝ භවිකා. පුනර්භවය ඇති කරවන ආන්න භවය. නන්දි රාග සහගතා. ඒ තැන සතුටින් ඇලෙන්නවන්න ග්‍රහණය වෙන ස්වභාවය. නන්දි රාග සහගත తත්‍ර తත්‍රාබිනන්දන. ඒ තැන සතුට පිළිගන්නා වූ ස්වභාවය. తත්‍රාබිනන්දන. එතකොට භව උපාදාන කියන කරුණ නැතුව නෙමෙයි මෙතන තියෙනවා. භව උපාදාන කියන කරුණ දෙක බුදුරජාණන් පෙන්නලා තියෙන මේ පෝනෝ භවිකා නන්දි රාග සහගත తත්‍ර తත්‍රාබිනන්දනේ කියන ඒ වචන තුنين. දැන් සමහර අය හිතන්න පුළුවන් එහෙම වැරදිලාගේ සමහර අයට එහෙම හිතෙනවනේ. සමහර ගොඩාක් අවබෝධ ඥානීය තියෙන ධර්මයට එහා ගිය සමහර අය ඉන්නවනේ. එතකොට ඒ අයට හිතෙන්න පුළුවන් නෑ මේ වැරදිලා කියලා. වැරදිලා තියෙන්නේ යාට. ධර්මයට නෙමෙයි. ඒක පෙන්වන්නයි මේ විදිහට කලින් කියලා දුන්නේ. ඔන්න ඒ තණ්හාව යායන් තණ්හා. යම් මේ තණ්හාවක් ඇද්ද කොහොමද? ඒ තණ්හාවේ ස්වභාවය තමයි කියන පුනර්භවය ඇති කරන. පෝනෝ භවිකා නන්දි රාග සහගතා. ඒ තණ්හාව නිකින් තියන්නේ කියනවා ආස්වාදයෙන් ඇලෙනවා. తත්‍ර తත්‍රාබිනන්දනී. ඒ තැන සතුටින් පිළිගන්නවා කියනවා. ඒ තණ්හාව. මොනවද ඒ තණ්හා? ඒ තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඔන්න දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේදී විස්තර කරන තණ්හාව කියන එකේදී විස්තර වෙන්නේ කුමක් ගැනද? කාමය, භවය, විභවය ගැන.
එතකොට දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අපි පටිච්චසමුපාදයේ තණ්හාව ගැන අහලා තිබුණේ හරි පුදුමයිනේ මේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. ඒ තණ්හාවෙම විවිධ පරයය තමයි කාම තණ්හාව තුල තිබෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස පහස තියෙන්නේ තමයි. භව විභවයේ තුල තියෙන්නේ කුමක්ද? එක්ක භවයක තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස පහසක පැවැත්ම අරමුණු පැවැත්ම තමයි ඒ තණ්හාවම තමයි. විභවයක තියෙන්නේ ඒ පැවැත්මක්ම තමයි. මානස මුල් කරගත්තා වූ විභවයක තුල පැවැත්මක් තියෙන්නේ. එතකොට ඒ තණ්හාව අන්න එතකොට පටිච්චසමුපාදයේ තුල තියෙන තවත් ආර්ය සත්‍ය තුලට වඩා ගැඹුරට ගිහිල්ලා ඒ හේතුඵල වශයෙන් ඒකනේ හේතුඵල ධර්ම කියන්නේ එකින් එකට ළඟින් ගැලපෙලා යන ස්වභාවයක් තමයි දේශනා කරන්නේ. දැන් මේ ආර්ය සත්‍ය පැත්ත. ඒතකොට ඒ නිසා පටිච්චසමුපාද පැත්තයි ආර්ය සත්‍ය පැත්තයි ගැන දෙකම හිතලා කෙනෙක් වරදව ගන්න එපා. ඒ දෙක පටලව ගන්න එපා. ඒ වැරදීනේ කියලා. නමුත් හරියට හරි විදිහට ධර්මයේ ඔබ නොවනින් විමසාගෙන ගියොත් එතකොට තේරෙයි මේ පටිච්චසමුපාදයේ පැත්තත් මේකේ තියෙනවා ආර්ය සත්‍ය පැත්තත් පටිච්චසමුපාදයේ තියෙනවා. ඒක බාහිර වෙන් වෙලා තියෙන කරුණු දෙකක් නෙමේකට තියෙන දෙයක්. නමුත් සමහර කෙනෙකුට මේවා වැරදීනේ. අයි මේ එතන වෙන්නේ නැති කියලා හිතෙන. එහෙම හිතුවොත් අන්න වැරදි. එතකොට ඔන්න බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි දුක උපදවන හේතුව නම් වූ ආර්ය සත්‍යය යනු කුමක්ද? පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් එළෙන්නා වූ ඒතන සතුටින් පිළිගන්නා වූ යම් මේ තණ්හාවක් ඇද්ද? කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාවයි. ඊළඟට දැන් අපි මේ කාම තණ්හා, භව තණ්හා ගැන වෙන වෙනම කතා කරන කල මේ තණ්හාවේ ස්වභාවය ගැන අපි උන දැන් කතා කරමු. මුලින්ම මේ දැන් අපි මේ කතා කරන්නේ මේ දුක්ඛ නම් වූ ආර්ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ ලොකු විපර්යාසයක් ලොකු ප්‍රමාණයක් තුල විහිදෙන කාරණාවක්. දැන් උන් අපි ඒකේ මුල් කොටස අපි සරලව දැන් අපි මූලිකව කතා කරමු. අපි ඊළඟට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ගැන වෙන වෙනමත් කතා කරමු. මුලින්ම බුදුරජාණන් දේශනා කරනවා දැන් අපි මේ සඳහා යොදා ගන්නවා කියලා අපි කතා කළේ අපි මුලින්ම වැඩසටහන් වලත් අපි කතා කරේ සතිපට්ඨාන සූත්‍රයේ ආර්ය සත්‍ය විභංගයත් එක්කයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද සාකෝ පනේසහ භික්කවේ තණ්හා. ඔන්නෝර කියපු තණ්හාවන් මොනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව. ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවේ ස්වභාවය මොකද්ද? පුනර්භවය ඇති කරනවා. භව ස්වභාවයක් තියෙනවා. ඒක භවයේ අරන් යන. ආස්වාදයෙන් ඇලෙන ස්වභාවයක් තියෙනවා. නන්දි රාග සහගත. తත්‍ර తත්‍රාබිනන්දි ඒ සතුටින් පිළිගන්නව ස්වභාවයක් තියෙන ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජති. කොහෙද උපදින්නේ? කත්ත නිවිසමාන නිවිසති. පිවිස පවතිනවා නම් පිවිස පවතින්නේ කොතනද කියලා. ඒ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ කොතනද? පිවිස පවතිනවා නම් පිවිස පවතින්නේ කොතනද කියන කරුණ. හොඳට දැන් අවධානය යොමු කරගන්න. දැන් ආය අපි කතා කරපු ටික ආයේ අපි කතා කළොත් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන අපි කතා කරනවා කිව්වේ. දුක්ඛ ආර්ය සත්‍ය කොමක්ද තියෙනවා කිව්වේ? පිළිසිඳ අවබෝධ කරන්න. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කෘත්‍ය මොකද්ද? ප්‍රහාණයයි. ප්‍රහාණය කරන්න. එතකොට එන ඉපදීම ලැබීම මරණ ඊට පස්සේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන තියෙන්නේ අන්න පිළිසිඳ අවබෝධ කරන්න. එහෙනම් තණ්හාව තිබුණේ දුක්ඛ සමුදය තිබුණේ ප්‍රහාණය කරන්නනේ. එහෙනම් තණ්හාව තියෙන්නේ කොහොමද? අවබෝධ කරන්නද? අන්න නෑ. එහෙනම් තණ්හාව තියෙන්නේ ප්‍රහාණය කරන්නයි. ඒක තණ්හාව දැන් මෙතනදී තුන් ආකාරයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙනම් කාම තණ්හාව තියෙන්නේ ප්‍රහාණය කරන්න. භව තණ්හාව ප්‍රහාණයට. විභවය ප්‍රහාණයටයි. ඔන්න තේරුම් ගන්න. එතමත් රූප තණ්හාව තියෙන්නේ ප්‍රහාණයට. ශබ්ද තණ්හාව ප්‍රහාණයට. ගන්ධ තණ්හාව ප්‍රහාණයට. රස තණ්හාව ප්‍රහාණයට. පොට්ටබ්බ තණ්හාව ප්‍රහාණයට. ධම්ම තණ්හාව ප්‍රහාණයට. ඔන්න මතක තියාගන්න දැන්. ওই විදිහට. එතකොට බුදුරජාණන් දේශනා කළා ඒ තණ්හාවන් ඔය කාම භව විභව තණ්හාවන් එහෙම නිකනුත් නෙමෙයි. ස්වභාවයක් තියෙනවා කොහොමද? පුනර්භවය ඇති කරනවා. භවයක පැවැත්මකට ඇදගෙන යන ස්වභාවයක් තියෙන භවගාමී ස්වභාවයක් මේ තණ්හාව තුළ තියෙනවා. කාමයේ, භවයේ, විභවයේ. නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස
රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හාවන් තුල මේ භවයට රැගෙන ස්වභාවයක් තියෙනවා. පුනර්භවය ඇති කරන. ආස්වාදයෙන් ඇලෙන. ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඒකේ තණ්හාවට කිව්වේ ආස්වාදයෙන් ඇලීම කියන එක තමයි තණ්හාව කියන එක සිංහල තේරුම. ආස්වාදනීය අරමුණක් වෙච්ච රූපයට අන්න ඇලෙනවා. ඒක රූප තණ්හාව කිව්වේ. ආස්වාදනීය අරමුණක් වෙන ශබ්දයට ඇලෙනවා. ඒ හේතුවෙන් අන්න හැට ගන්නා වූ අරමුණට ඇලීමෙන් අන්න මොකද ශබ්ද තණ්හාව. ආස්වාදින අරමුණ වූ මොකද්ද අරමුණ උනේ ගන්ධය. ඒ නිසා ගන්ධ තණ්හාව. එහෙමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ ආස්වාදින අරමුණට ඇලී යාම තණ්හාවයි. සරල සිංහල තේරුම. එතකොට පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් ඇලෙන ඊළඟට නන්දි රාග සහගත තත්ත තත්‍රාභිනන්දිනි. ඒතන සතුටින් පිළිගන්නවා. ඒතනදී දැකපු රූපේට අන්‍යව වහ පිළිගන්නවා. ඒතනදී ශබ්දයට, ඒතනදී ගඳ සුවඳට, ඒතනදී පහසට, ඒතනදී අරමුණට, ඒතනදී කාමයේ තුල තියෙන්නේ මොනවාද? කාමයේ දැන් ගමුකෝ අපි. කාමයේ තුල තියෙන පංචකාම අරමුණු වලට ග්‍රහණය වීමක් නේ. මේ පංචකාම අරමුණු වල තිබුණකම දන්න රූප, ශබ්ද, ගන්ධ, රස පහසයි. ඒ පෙනෙන ඒ රූපේට වහ ඇලෙනවා. දැන් මේ ස්වභාවය අපි හොඳට තියෙනවනේ. දැන් අපි මේ පැත්තේ රූපේ බලලා මේ රූපෙටත් ඇලෙන්න හොඳයි කියලා. ඒ රූපෙට වඩා දැන් මේ හොඳයි කියපු රූපෙට වඩා ඊළඟ මොහොතේ වෙන රූපයක් ආවොත් ඒකත් හොඳයි කියලා ඇලෙනවනේ. එතකොට මේ වර්තමාන තුලත් අපි එහෙමයි. එතකොට බුදුරජාණන් දේශනා කරන ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝකවලට ගියාට පස්සෙත් එහෙමයි. මිනිස්සයා වැඩිපුර ආසයි මනුස්ස ලෝකයකට. අපි හිතන් හිටියේ තිරිසන් සතා අනේ ආස ඇති උහිලකට එන්න කිව්වට එහෙම කන්නේ ඒ සතා ආය ආස ඒකට. නාග ලෝකේ නාය ආස නාගරාජ කුමාරයා ආස ඒකට. දිව්‍යාස ඒකට. බ්‍රහ්මයාස ඒකට. මනුස්සයාස ඒකට. දැන් මේ තේරුම් ගන්න සරලවම කිව්වොත් දැන් අපි කියනවානේ දිව්‍ය ලෝක කියන්නේ කියලා සමහර පින් කරන අහිංසකයත් ඉන්නවා. ඒ සමහර ඒ අහිංසකයට පින් කරන අයට දිව්‍ය ලෝකෙක හිත පිහිටුවා ගන්නකො ඒත් කොච්චර වාදෙට එනවනේ. එහෙම කොහොමද කියාගෙන. මෙහෙම එන්න ඕනේ කරිකිලා කියලා. එතකොට ආයේ මේකටම ওই විදිහට පින් කරගෙන ඉන්න අයටත් අංජ බජල් වෙනවා නම් එහෙම. ආයේ ඉතින් අනිත් ලෝක ගැන අනිත් මිනිස්සු ගැන හිතන්න දෙයක් නැහැ නේ. ඒ තණ්හාව එච්චර ගැඹුරු නම් කොච්චර අමාරුද කියන එක එතන ගලව ගන්න. දැන් සමහරවිට අපි හිතන්නකෝ අපි සාමාන්‍ය දෙයකට සාමාන්‍ය වෙලාවට අපි වාහනයකට ඇරිලා කියලා. අපි හිතමුකෝ මුලින්ම ඇල්ටෝ කට්ටක් ගත්තා කියලා. එතකොට මේ ඇල්ටෝ එකට කොච්චර ආසද? ඇල්ටෝ එකේ ඉන්න කෙනා ඊට පස්සේ ආස කරන්නේ තව ඊට වඩා හොඳ එකක් ගන්නනේ. එයා ඊට පස්සේ ගන්න එක්කෝ එකක් හිතන්නේ. එක්කෝ එකේ ඉන්න මනුස්සයා හිතන්නේ ඊට පස්සේ CHR එකක් ගන්න. එයා ඊට පස්සේ හිතන්නේ ඊට වඩා හිතන්නේ CRV එකක් ගන්න. ඊට පස්සේ එයා හිතන්නේ මොකද්ද? ලෑන්ස් ක්‍රූසර් පාඩුව එකක් ගන්න. ලෑන්ස් ක්‍රූසර් පාඩුව මැද ඊට පස්සේ එයාට ඕන ඊට පස්සේ හොඳ තව වාහන ඕන. ලෑන්ඩ් රෝවර් ඕන. එයාගේ තණ්හාවේ ස්වභාවය කොහොම තෘප්තියක් ඇති කරවන්නේ? තණ්හාවේ ස්වභාවය ඒ අරමුණ තුල ගැලවිලි යන එක. ඒක තමයි මේකේ ලාමක දේ තුලත් එහෙමයි. ඒ තමයි මිනිස්සුගේ ඒ තමයි සසරේ යන සත්වයේ තමයි ස්වභාවය. ආස්වාදී ඇලෙනවා, ඒතන සතුටින් පිළිගන්නවා, ඒතන කිඳ බයිනවා. ඒකනේ බුදුරජාණන් දේශනා කළේ. කොහොමද? ඔන්න යා මොකද කරන්නේ? යම් දෙයක ಗುಣ කියනවා. අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. යමක ಗುಣ කියයිද? අන්න එයා යමක අභිනන්දති සතුටින් පිළිගනීද? එයා ඒකේ ಗುಣ කියනවා. අභිනන්දති උන සතුටින් පිළිගත්තා. අභිවදති උන් එහි ಗುಣ කියනවා. අභිනන්දති අභිවදති තංචජ්ජෝසාය තිට්ඨති. එයා අන්නේ තුල ගැඹුරට බැස ගන්නවා. එතකොට මේ ගැඹුරට බැස ගැනීම එයාට ගියේයි ඒ රූපය, ශබ්දය, ගන්ධ, සුවඳ අරමුණ කෙරෙහි මොකද යවුනේ? රූපං දිස්වා සතිමුට්ඨා පිය නිමිත්තම් මනසිකරෝතෝ. ඒ මුලාව සීයෙන් ඒ අරමුණ යගත්තා.
ප්‍රිය නිමිති තමයි සිහි කළේ. ප්‍රිය නිමිත්තම් මනසේ කරොත් අන්න හේතුව මොකද වෙන්නේ? සාරත් චිත්තෝ වේදේති. ඔහුගේ සිත අන්න දැවෙයි, තැවෙයි. ඒ හේතුවෙන් තන්ත්‍රජ්ජෝසාය තිට්ඨති. ඇතුළත බැසගනී. ඇයි ඒකමයි ඕනේ. ඒ ස්වභාවය තමයි මේ අපි හැමෝගෙම දුවන්නේ. එතකොට මෙන්න මේ රටාවක තිබෙනවා, මේ රටාවක තමයි මගේ මේ ස්වභාවය, මගේ සිත මේ දුවන්නේ කියන එක ගැන තමයි බුදුරජාණන් දේශනා කළේ මේ ආර්ය සත්‍ය සිහි කරනවා කියලා. මේ රටාව ගැන ශ්‍රාවකයන් නිතර නුවණින් විමසනවා කියලා. එතකොට ඒ සිහි මුලා වුණා කියලා කිව්වේ ඇයි? අනිත්‍යයෙන් හසුරුවන ලෝකයේ තුල ඔහු හිතුවේ නිට්ටයයි කියලා. අනාත්මයට අයිති ලෝකයේ ඔහු හිතුවේ ආත්මයි කියලා. දුකට අයිති ලෝකයේ ඔහු හිතුවේ සැපයි කියලා. එතකොට ඔහු හිටියේ කුමකද? බැලුවොත් එහෙම සැප සංඥාවේ, සුඛ සංඥාවේ, නিত্য සංඥාවේ, ආත්ම සංඥාවේ. ඒ කියන්නේ කොහොමද? විපරීත සංඥාවේ. සංඥා විපල්යාසය. සංඥා විපල්යාසයෙන් තමයි ඔහුගේ සිහිය මුලා කරවන්නේ. ඒ සංඥා විපල්යාස ස්වභාවය තියෙන නිසායි. ඔලෝක යථාර්ථය. ඒ හේතුවෙන් ඒ විපල්යාසය තුල ඉන්නේ නිසා අන්නේ කෙනා අර පේන හින හැම දෙයකම ආස්වාදයෙන් ඇලෙනවා, ඒතන සතුටින් පිළිගන්නවා, පුනර්භවය ඇති වෙනවා. කාමයක, භවයක, විභවයක. ඔන්නෝමයි සසරේ යන්නේ. සසරේ යන හැටි. එතකොට බුදුරජාණන් දේශනා කළා. දැන් ඔන්න අපි කතා කරගෙන හිටපු තැනට ආවොත් මොකද්ද? සාකෝ පනේසා භික්කවේ තන්න. ඔන්න ඔය කියපු තණ්හාවන් මේ තුන්වැදෑරුම් තණ්හාව වනායි කත්තු උපජ්ජමාන උපජ්ජති. හටගන්නේ නම් කොතැනද හටගන්නේ? කත්ත නිවිසමානා නිවිසති. පිවිස පවතිනවා නම් පිවිස පවතින්නේ කොතැනද? ඊට බුදුරජාණන් දේශනා කරන යන් ලෝකේ පිය රූපං සාත රූපං ඒතේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති ඒත්ත නිවිසමානා නිවිසති. ලෝකේ පවතින යම් දෙයක් ප්‍රිය ස්වභාවයෙන් යුක්ත වේද, මිහිරි ස්වභාවයෙන් යුක්ත වේද, මේ තණ්හාව හටගන්නේ යන්නේ එතනයි. පිවිස පවතිනවා නම් පිවිස පවතින්නේ යන්නේ එතනයි. එතකොට මිහිරි ප්‍රිය ස්වභාවයෙන් යුතු දේ ගැනයි. එතකොට ඒකනේ දැන් අපි කලින් කතා කරනකොට දැන් අපි කලිනුත් කිව්වනේ ආස්වාදයෙන් ඇලෙන. එතකොට ආස්වාදය කියන වචනේත් අපි දන්නවනේ. ආස්වාදය කියන වචනේ දැන් අපි කලිනුත් කිව්වේ සතුට සහ සොම්නස කියන එක. ඒතර ආස්වාදය කියන්නේ ඒකයි. මෙතන ආස්වාදය කියන්නේ සතුට සොම්නස කියන වචනේ විග්‍රහ වෙනවා. මිහිරි ප්‍රිය කියලා තියෙනවා. ඒතර ওই ටිකනේ අපි කතා කර කර හිටියේ. එතකොට අන්න මේ මිහිරි ප්‍රිය ස්වභාවයෙන් පවතින මේ ලෝකේ පවතින දේවල් මොනවද කියලා අහනවා. මේ මිහිරි ප්‍රිය ස්වභාවය ඇති කරන. කිංච ලෝකේ පිය රූපං සාත රූපං. ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයතු මිහිරි ස්වභාවයතු දේවල් මොනවද? ඔන්න. ඒ තමයි බුදුරජාණන් දේශනා චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං ඒත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති ඒත්ථ නිවිසමානා නිවිසති. ඇස වනාහි චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං ඒත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති ඒත්ථ නිවිසමානා නිවිසති. ඔන්න හොඳට මතක තියාගන්න. ඇස වනාහි ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයෙන් යුතු දෙකි, මිහිරි ස්වභාවයෙන් යුතු දෙකි. මේ තණ්හාව හටගන්නේ නම් හටගන්නේ ඇස කෙරෙහිය. මේ තණ්හාව පිවිස පවතින නම් පිවිස පවතින්නේ ඇස කෙරෙහිය. බලන්න. එතකොට ඇස කෙරෙහි පවතින ඒ පිවිස පවතින තණ්හාව හේතුවෙන් අන්නේර නැවත උපතක් යනවා. ඒ ඇස කෙරෙහි තියෙන තණ්හාව හේතුවෙන් ඇයි හොඳට මතක ඇති නේද? දැන් තණ්හාව නම් දුකේ උපත. බුදුරජාණන් දැන් දේශනා කළේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ තණ්හාවනේ දුකේ උපත. ඒතර දුක කියලා කෙනෙකුට ලැබෙන්නේ ඉපදීම ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස්නේ. ඒතර ඉපදීම කියන තැනදී කලින් වැඩසටහනවලදී අපි කතා කළා නේද? කන් ආදී ආයතනයේ ලැබීමක් ඇද්ද උපතයි කියලා. එතකොට දුකේ ඒ ඇස් කන් ආදී ආයතනයේ උපත කුමක්ද?
එහෙනම් මේ තණ්හාවයි. ඒ තණ්හාව හැංගිලා තිබිලා තියෙන්නේ, පිවිස පැවිතිලා තිබිලා තියෙන්නේ කුමක් තුලමද? අර ඇසීමයි. ඔන්න බලන්න යථාර්ථය කොච්චර සත්‍යද කියලා. ඒතකොට බලන්න පින්වත්නි, ඔන්න ඇසේ කෙරෙහිය. ප්‍රිය ස්වභාවයෙන් යුතු දෙය, මීරි ස්වභාවයෙන් යුතු දෙයකි. ඒ තණ්හාව තියෙන යන්නේ ඒ ඇස මුල් කරගෙනයි. ඒ ඇස මුල් කරගෙන අපි නැවත කාමයක් උපද්දවන්නේ නැද්ද? කාමයට ඇසෙන් රූප දකිමින් ඒ රූප ඔස්සේ අපි කාමයේ අපේ ඇති කරගන්නේ නැද්ද හිතේ? රාගය ඇති කරගන්නේ නැද්ද? ද්වේෂය ඇති කරගන්නේ නැද්ද? භව විභව කාම ඒ සියලු තණ්හා මුල් කරගෙන නැවත උපතක් සකස් කරගන්නවනේ මේ ලෝකයන්ගේ කාම භවයන් විභවයන් බලන්න. තුනක යථාර්ථය. ඒකයි බුදුරජාණන් දේශනා කළේ දැන් බලන්න තණ්හා පච්චය උපාදාන. තණ්හාව හේතුවෙන් ඕ ග්‍රහණය වෙනවා. ඒතර මෙතන මේ දැන් බලන්න මේ ස්වභාවයම තමයි මේ ආය නැවතත් දේශනා කරන්නේ. එසවනහයි ලෝකයේ පවතින ප්‍රිය ස්වභාවය යුතු දෙයයි මිහිරි ස්වභාවය යුතු දෙයකි. ඒ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ ඒ ඇස කෙරෙහිය. ඒ තණ්හාව පිවිස පවතින නම් පිවිස පවතින්නේ ඒ ඇසෙහිය. එතකොට බලන්න. ආයතන 6 මුල් කරගෙන තමයි අපිට තණ්හාව ඇතිවන්නේ. ඒ තණ්හාව මුල් කරගෙන නැවත ආයතන 6ක් ඇති කරලා දෙනවා. මේකයි මේ කියන්නේ. ඒකයි සසර ගමන කියලා කියන්නේ. දැන් උන් අපි තේරුම් ගත්තොත් ඒක තව මෙහෙම අපි හිතමු. ඔන්න තේරුම් ගන්න. දැන් ඇස තියෙනවා. ඇසයි රූපයයි තියෙනවා. ඇසට අපිට මොනවද පේන්නේ? රූපනේ. ඇසයි රූපයයි එකතු වෙනවා. ඇසයි රූපය එකතු වීමෙන් මොකක්ද හටගන්නේ? කරුණු දෙකක එකතුව ඇසේ විඥානයයි. ඇසයි රූපයයි ඇසේ විඥානය එකතු වීමෙන් කරුණු තුනක් නේ. දැන් ඇස තිබ්බා, රූප, විඥාන කියන කරුණු තුනකට ඇසේ විඥානය. එතකොට ඇසයි රූපයයි ඇසේ විඥානය කියන කරුණු තුනෙන්ට කියනවා ඇසේ ස්පර්ශය කියලා. තින්නම් සංගති පස්සෝ. ඇසයි රූපයයි ඇසේ විඥානය කියන කරුණු තුනේ ඇසේ ස්පර්ශය නම් ඒ ස්පර්ශයෙන් තමයි යන්න අන්‍ය රූපේ විඳින්නේ. ඒ විඳින රූපය හඳුනාගන්නේ. ඒ හඳුනා ගන්න රූපයට චේතනා පහළ කරන රූප සංචේතනා. ඒ රූප සංචේතනාවට අනුව තමයි අන්න එයා දැන් මේ කියන්නේ ප්‍රිය ස්වභාවයෙන් මිහිරි ස්වභාවයෙන් යුතු දෙකී. ඒ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ ඒ ඇස කෙරෙහි කියලා අන්න රූප තණ්හා. ඒ චේතනාව විඳින ඒ චේතනාම රූප සංචේතනා මුල් කරගෙන තමයි අන්න රූප තණ්හාව ඇති වෙන්නේ. ඒ රූප තණ්හාව හේතු කරගෙන අන්න තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භවෝ, භව පච්චය ජාති ජරා මරණ ශෝක පරිදේවලන්න මේ දුක නම් වූ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ගැන කතා කරගෙන යනකොට සියල්ලම ආය යන්නේ පටිච්චසමුප්පාදයේ තේ තුල තියෙන හැටි. දැන් මුලින් කෙනෙක් තේරුම් ගන්නකොට එයා පටිච්චසමුපාදයේ වෙනම තේරුම් අරගෙන ආර්ය සත්‍ය වෙනම තේරුම් ගන්න. එහෙම දැනුමක් ඇති කරගෙන නෝනින් ඉමසන්න ඕනේ. දැන් මේ විදිහට ඔක්කොම නෝනින් ඉමසන්න ගියපම සමහරලාට කෙනෙකුට ඉස්සලාම වරදිනවා. නමුත් ධර්මයේ අර්බුදයක් ගැටලුවක් නෙමෙයි. නමුත් මේකින් එකට හැම දෙයක්ම සම්බන්ධයි. දැන් අපි මේ කතා කරන පිළිවෙලට තමයි යන්නේ. ඉස්සලාම ඇස, කන, ආයතන 6 ගැන කියනවා. ඊට පස්සේ ආයතන 6ට ගෝචර වෙන දේ ගැන කියනවා. රූප, ශබ්ද, ගන්ධ, රස. ඒ තන් පිවිස පවතුනන පිවිස හරි ලස්සන මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කරන ආකාරය හරි ආශ්චර්යයි. ඒතකොට ওই විදිහට ඔන්න දැන් අපි කතා කරපු ටික ගැන ආයෙත් ටිකක් පිටිපස්සට ගිහිල්ලා ආයෙ කතා කරොත් අපි ඒ තමයි බුදුරජාණන් දේශනා කළ ලෝකේ පවතින යම් දෙයක් ඇද්ද ප්‍රිය ස්වභාවයෙන් යුක්ත වේද මිහිරි ස්වභාවයෙන් යුක්ත වේද මේ තණ්හාවට ගන්නව නම් හටගන්නේ එතන පිවිස පවතින නම් තණ්හා පිවිස පවතින්නේ එතන. ලෝකෙහි පවතිනා වූ ප්‍රිය ස්වභාවයෙන් යුතු මිහිරි ස්වභාවයෙන් යුතු දේ කුමක්ද කියලා ඊට බුදුරජාණන් අහුවා. ඊට බුදුරජාණන් දේශනා කරන ඇසවනහයි ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයෙන් යුතු දෙකි මිහිරි ස්වභාවයෙන් යුතු දෙකි. මේ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ ඇස කෙරෙහිය. මේ තණ්හාව පිවිස පවතින නම් පිවිස පවතින්නේ තන් ඇසෙහිය.
එතකොට ওই විදිහට ඊළඟට කනවනාහි ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයෙන් යුතු දෙකි, මිහිරි ස්වභාවයෙන් යුතු දෙකි. මේ තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ කන කෙරෙහිය. මේ තණ්හාව පිවිස පවතින නම් පිවිස පවතින්නේ කනෙහිය. එතකොට දැන් මෙහෙම කියනකොට සමහරලාට කෙනෙක්ට හිතෙන්න පුළුවන් කන ගලවලා දැම්ම නම් හරි. ඇහැ ගලවලා දැම්ම නම් හරි. දැන් මේ එහෙම ස්වභාවයක් නෙමෙයි කියන්නේ. දැන් එහෙම ස්වභාවයක් කෙනෙකුගේ හිතකට ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙම ඇති වෙච්ච කෙනෙක් ඉස්සර හිටියා. බුදුරජාණන්සේ කාලෙම. එතකොට ඒ හරි ලස්සන සූත්‍රයක් තියෙනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බ්‍රාහ්මණයා හිතුවේ මේ තණ්හාව මේ ප්‍රශ්නේ ඇතිවන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස පහස මේ ඇසේ කනේ නාසයේ තියෙන. එහෙනම් ඉතින් මේ ඇහැ ගලවලා තිබ්බනම් ඉවරයි ප්‍රශ්නේ. කන නැතුව තිබ්බනම් මේ ප්‍රශ්නේ ඉවරයි. එතකොට මේක තමයි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කිය එයා කියාගෙන ගියා. මේ ඇසේ තමයි අවුල තියෙන්නේ, කනේ තමයි අවුල තියෙන්නේ කියලා. එහෙම යනකොට බුදුරජාණන්සේ හම්බෙලත් මේක බුදුරජාණන්සේ දේශනා කළා. කිව්වා මෙයා. බුදුරජාණන්සේ ඇහුවා බ්‍රාහ්මණය එහෙනම් ඉතින් අන්ධයනේ මේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ඒකාන්තයෙන්ම කරන්නේ. යුක්ත වෙලා තියෙන. 아무තුන් පුරුදු වෙන්න දෙයක් නැහැ. ඉතින් අන්ධ වුණා නම් ඉවරනේ. ඇස නැහැ. පේන්නේ නේ රූප. එහෙනම් කන තිබුණා කන ගැලවුණ බීරහය තමයි එහෙනම් අනුත්තර ඉන්ද්‍රිය භාවනාව යුතුයයි කිව්වා. ඊට පස්සේ තමයි බුදුරජාණන් මේ වැඩ පිළිවෙල මේ තණ්හාවේ ස්වභාවය ගැන දේශනා කළේ. දැන් බලන්න ඇස මුල් කරගෙන ඒ ස්වභාවය දැන් අපි කතා කළේ. ඇස මුල් කරගෙන තණ්හාව ඇති වෙලා ඒ තණ්හාව මුල් කරගෙන නැවත ඇසක්. අන්න ඒ ස්වභාවය අර බ්‍රාහ්මණයට තේරුන්නේ නැහැ. දැන් බුදුරජාණන් දේශනා කළේ යන්නේ ඒකයි මේ. දැන් මේ කියන්නේ යන්නේ ඒකයි. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නං පිවිස පවතුරන පිවිසපන්නේ එහෙනම් බැසගෙන තියෙනෙත් එහෙනම් ඇහි කනයි නාසයි දිවයි කනයි මනසයි ඔක්කොම ගලලා විසි කරපුවම ප්‍රශ්න ඉවරයි කියලා හිතෙන්න පුළුවන්. ඒක වැරදි ආකල්පයක්. ඉතින් බුදුරජාණන් දේශනා කරන ඕන මුලින්ම කුමක්ද මේ ප්‍රිය ස්වභාවයෙන් යුතු මිහිරි ස්වභාවයෙන් යුතු දේ කුමක්ද? ඒ පිවිස මොකද්ද? ඇස, කන, නාසය, දිව, කය, මනස. මිහිරි ප්‍රිය ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද? ආන්න ඒ තුල තමයි ඒ ඇස මුල් කරගෙන තමයි අන්න තණ්හාව පිවිස පවතින්නේ කියලා කියන්නේ මේ. මිහිරි ප්‍රිය ස්වභාවය ඇති කරවන දෙයක් යම් ඇසක් ඇද්ද? ඒ ඇස හේතුවෙන් ආන්නේ ඇසට ආසාවක් ඇති වෙනවා. ඒ අන්නේ මිහිරි ප්‍රිය ස්වභාවයේ යුතු ඇස හේතු කරගෙනයි අන්න තණ්හාව උපදින්නේ කියන එකයි මේක කියන්නේ. මිහිරි ප්‍රිය ස්වභාවයෙන් යුතු කන මුල් කරගෙනයි අන්න තණ්හාව උපදින්නේ. මිහිරි ප්‍රිය ස්වභාවයෙන් යුතු ශබ්දයේ මුල් කරගෙනයි තණ්හාව උපදින්නේ. මිහිරි ප්‍රිය ස්වභාවයේ තියෙන පහස රසයේ මුල් කර ගැනීම හේතුවෙන් නිසයි තණ්හාව ඇතිවන්නේ. ඒ මිහිරි ප්‍රිය ස්වභාවයෙන් යුතු රසයටයි තණ්හාව තියෙන්නේ කියලායි කියන්නේ මේ. මේක හොඳට තේරුම් ගන්න. එතකොට ඔන්න ඔය විදිහට බුදුරජාණන් දේශනා කරනවා ජීවහා ලෝකේ පිය රූපං සාත රූපං. දියවනහයි ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයෙන් යුතු දෙකි. මිහිරි ස්වභාවයෙන් යුතු දෙකි. මේ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ ඒ දිව මුල් කරගෙන යන. එතකොට මිහිරි ස්වභාවය මුල් කරගෙන. එතකොට දැන් ගැටීමක් අපිට ඇති වෙනවනේ. දැන් මේ මිහිරි ස්වභාවය මුල් කරගෙන කියලා කියන්නේ ප්‍රිය ස්වභාවය මුල් කර දැන් ගැටීම තුල ගත්තොත් එහෙම හරි මිහිරකුත් නැහැ ප්‍රියකුත් නැහැ. එහෙනම් ගැටීම තුල තණ්හාව නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ. ඒතර ඒක වැරදි. එහෙනම් මේ කාරණා වැරදි වෙන්න ඕයි කියලා හිතෙන්න පුළුවන් නේ. ගැටීම තුල තියෙන්නේ අපිට ගැටෙන්නේ අර මිහිරි ප්‍රිය ස්වභාවයේ තියෙන ආසාව නිසායි. ඒ මිහිරි ප්‍රිය ස්වභාවය නැති නිසායි. දැන් මෙතන ඕලාරිකව මෙතන ගොරෝස් මෙතන කෙලින්ම ගන්නේ මිහිරි ප්‍රිය ස්වභාවය නිසා ඇතිවන දේ. අර මිහිරි ප්‍රිය ස්වභාවයට නැති නිසා ගැටෙනවා. ඒ ගැටීම හේතුවෙන් මිහිරි ප්‍රිය ස්වභාවය හොයනවා. ඒ හේතුවෙන් අන්න මිහිරි ප්‍රිය ස්වභාවය ඔස්සේ යන්නේ ඒ සොයන්ට යාම ඔස්සේ යන්නේ තණ්හා මුල් කරගෙන සසරේ බයවත් වෙනවා. එහෙමයි ගැටීම මුල් කරගෙන හිතන්නේ. ඒ භවයේ සකස් වෙන්නේ. තණ්හා මුල් කරගෙන දුක සකස් වෙන්නේ. දුක හටගන්නේ. එතකොට ඒකයි. එතකොට එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න. දැන් අපි අද දවසේ ටිකක් ගැඹුරු සාමාන්‍ය ගැඹුරු කාරණාවන් කිහිපයක් කතා කළා. ඊළඟ දවසේ අපි යන්න කොටසට කලින් අපි අද මේ කතා කරපු ටික ඔක්කොම සාරාංශයක් ගමු. ඒ තමයි මොකද්ද?
බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. දුක්ඛ සමුදය කියන වචනේ අපි ඉස්සෙල්ලා මතක ඇතිනේ. සමුදය කියන වචන තේරුම කතා කළා මොකද්ද? හට ගැනීම කියන එක. ඒ දුක්ඛ සමුදය කියන්නේ දුකේ හට ගැනීම. දුක කියන්නේ මොනවද කියලා අපි කතා කළානේ. ඒ තමයි ඉපදීම, ලෙඩවීම, මරණ, ශෝක, පරිතකොට එහෙනම් ඒ කාරණාවන්ගේ හට ගැනීම තමයි මේ කියන්නේ. ඒ කාරණාව හටගන්න හේතුව. රූපේ හටගන්න හේතුව. විඳීම හටගන්න හේතුව. ශබ්දේ හටගන්න හේතුව. පංච උපාදානස්කන්ධ හට ගැනීමට හේතුව. ලෙඩවීම, මරණය, ශෝකේ හට ගැනීමට හේතුව මේ. අනේ බුදුරජාණන් දේශනා කතමංච භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. කොහොමද ආර්ය සත්‍යයේ අන්නසික ස්වභාවයක් තියෙනවා කියලා යායන් තන ඒ තණ්හාව පෝනෝ භවිකා පුනර්භවය ඇති කරනවා. නන්දි රාග සහගත ආස්වාදයෙන් ඇලෙනවා. తත්‍ර తත්‍රාබිනන්දිනී ඒතන සතුටින් පිළිගන්න ස්වභාවයක් මොකේද? අර යායන් තණ්හාවේ තියෙනවා කිව්වා. ඒ යායන් තණ්හා කිව්වේ මොකටද? කාම, භව, විභව තණ්හාව. ඒතර කාම තණ්හාවෙත් පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් ඇලෙන ඒතන සතුටින් පිළිගන්නා ස්වභාවය තියෙනවා. ඒ කාම තණ්හාව මුල් කරගෙන කාම ලෝකීන උපත ලබන්නේ. ඒතර ඒ කාම ලෝකයන් තුල ඉන්න කෙනාගේ අන්න පුනර්භවයක් නැවත උපතක් කරා යන ස්වභාවය තියෙනවා. නන්දි රාසහගත ස්වභාවය තියෙනවා. ඊට පස්සේ ආස්වාදයෙන් ඇලෙන ඒතන සතුටින් පිළිගන්නා ස්වභාවය තියෙනවා. తත්‍ර తත්‍රාබිනන්දිනී. ඊට පස්සේ භව තණ්හාව තුලත් තියෙනවා. පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් ඇලෙන ඒතන සතුටින් පිළිගන්න. විභව තණ්හාව තුලත් ආස්වාදය ඇලෙන පුනර්භවය ඇති කරන ඒතන සතුටින් පිළිගන්න ස්වභාවය තියෙනවා. අනේකයි මේ කියන්නේ. යායන් තණ්හා පෝනෝ භවිකා ඒ තණ්හාව පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් ඇලෙන ඒ සතුටින් පිළිගන්න යම් මේ තණ්හාවක් ඇද්ද නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා සාකෝපනේසා භික්ඛවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති. එහෙනම් පින්වත් මහණෝ ඔය තුන්වැදෑරුම් කියපු තණ්හාව ඔය ආස්වාදයෙන් ඇලෙන පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් ඇලෙන ඒතන සතුටින් පිළිගන්නා වූ කාම භව විභව තණ්හාව toy තණ්හාව නැයි හටගන්නේ නම් හටගන්නේ කොතනද? පිවිස පවතින්නේ නම් පිවිස පවතින්නේ කොතනද? ඒක තණ්හාවන් හටගන්න. ඔය කාම භව තණ්හාව හටගන්න උපකාර වෙන දේ මොකද්ද කියලා මේ ඇහුවේ. ඒ තමයි බුදුරජාණන් දේශනා කළේ යන් ලෝකේ පිය රූපං සාත රූපං. ප්‍රිය මිහිරි ස්වභාවයයි. ඒ තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත් නිවිසමානා නිවිසති. ලෝකේ පවතින මිහිරි දෙයක් ඇද්ද? ප්‍රිය ස්වභාවයක් ඇද්ද? ආනෙතන තණ්හාව හටගනී කියනවා. ඒතකොට ඒකනේ දැන් ඇස මුල් කරගෙන දැන් බුදුරජාණන් අපි අර කතා කළේ කරින් අභිනන්දති අභිවදති යජ්ජෝසායතිටදී යමෙක් ආසාවෙන් පිළිගනීද ಗುಣ කතා කරයිද එතන තණ්හාව බැස ගන්නවා කියලා. ආසාවෙන් බැස ගන්නවා කියලා. මුලා වෙච්ච සිහියෙන් යුක්ත රූපන් දිස්වා සතිමුට්ටා පිය නිමිත්තාන ප්‍රිය නිමිති සිහි කරනවා කියලා. ඒක මිහිරි ස්වභාවයනේ සිහි කරන්නේ. ආස්වාදයේ කියන වචන තුල මතකතිනේ අපි කතා කළා. සතුට සොම්නස තියෙන්නේ කියලා. සතුට සොම්නස කිව්වේ මේ මිහිරි ප්‍රිය ස්වභාවය දෙයයි. එතකොට ඒකයි. මේ මිහිරි ප්‍රිය ස්වභාවය මුල් කරගෙන නැත්තම් මිහිරි ප්‍රිය ස්වභාවය කියන එක තමයි ආස්වාදී කියන්නේ. සතුට සොම්නස කියන එක. ඒ ස්වභාවය මුල් කරගෙන තමයි මිහිරි නිසා ප්‍රිය නිසානේ ඒකට ආසා කරන්නේ. ඒ මිහිරි ප්‍රිය ස්වභාවය නැති නිසානේ අන්නේ යා ගැටෙන්නේ. ඒ ගැටිලා යා ආසා කලේ මොකේද? මිහිරි ප්‍රිය ස්වභාවයකටනේ. කෙනෙක් ගැටෙන්නේ මිහිරි ප්‍රිය ස්වභාවයක් ඒ තුල නැති වෙනකොටනේ. ඒ මිහිරි ප්‍රිය ස්වභාවය නැතිවීම හේතුවෙන් ඔහු ගැටිලා ඔහු ආය ආසා කරන්නේත් මොකටද? මිහිරි ප්‍රිය ස්වභාවයකටමනේ. ඒ මිහිරි ප්‍රිය ස්වභාවයෙන් මාය මොකද කරන්නේ? ආසාවම නැති කරවන්නේ. ඔන්නෝමයි භවයේ ගැටීම මුල් කරගෙනත් යන්නේ. ආලේ මුල් කරගෙනත් යන්නේ. එළිම මුල් කරගෙන සසර යන්නේ. ඒතර ඔන්න ඔය ටික තමයි කතා කළේ. ඒ මිහිරි ප්‍රිය ස්වභාවය ඇති කරන දේවල් මොනවද? ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළේ කිංච ලෝකේ පිය රූපං සාත රූපං. මොනවද ආන්ගේ ටික? ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයෙන් යුතු මිහිරි ස්වභාවයෙන් යුතු දේවල් ටික. දැන් ඔන්න ඔය ටික තමයි දැන් අපි මේ කතා කරන්නේ. අද කතා කරපු සාරාංශය ගැන මේ. ඒ මොකද? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං.
සෝතං ලෝකේ පිය රූපං සාත රූපං. ගානං ලෝකේ පිය රූපං සාත රූපං. ජීවහා ලෝකේ පිය රූපං සාත රූපං. කායෝ ලෝකේ පිය රූපං සාත රූපං. ධම්මා ලෝකේ පිය රූපං සාත රූපං. මේ මොකද්ද? ඇස යනු ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයෙන් යුතු මිහිරි ස්වභාවයෙන් යුතු දෙයි. දැන් මිහිරි ප්‍රිය ස්වභාවයෙන් යුතු දෙය තියෙන තැනනේ හට ගන්නවා කිව්වේ. ඒතකොට මිහිරි ප්‍රිය ස්වභාවය ඇති කරවන්නා වූ දේවල් මොනවද? අර ඇස. මිහිරි ප්‍රිය ස්වභාවයේ දේවල් ඇති කරවන්න උපකාර වන්නා වූ දේ මොකද්ද? කන. මිහිරි ප්‍රිය ස්වභාවය ඇති කරවන්න උපකාර වන්නා වූ දේ මොකද්ද? නහය. මිහිරි ප්‍රිය ස්වභාවයේ දේවල් ඇති කරවන්න උපකාර වන්නා වූ දේ දිව. මිහිරි ප්‍රිය ස්වභාවය ඇති කරවන්නා වූ දේවල් මොකද්ද? උපකාර වන්නා වූ දේ ජීවහා දිව. ඒකනේ පින්වත්නි මේවට මොනවද කියලාද කියන්නේ? මේ ඇස කන නාසය දිව කය මනසට ආයතන කියන්නේ. ආයතනයකින් මොකද කරන්නේ? යමක් උපද්දවල දෙන එක නේද? යමක් හදන එක නේද? දැන් බිස්කට් ආයතනයකින් ඒකෙන් මොකද? බිස්කට් නම් ඒ ආයතනයෙන් හදන්නේ මොකද්ද? ඒ ආයතනයෙන් එන්නේ බිස්කට් නේ. ඒතර ඒකේ ආයතනය කියලා කියන්නේ. එතකොට ඇස කන නාසය දිව කය මනස නම් වූ ආයතනයන්ගෙන් උපද්දවල දෙන එයාගේ නිෂ්පාදනය මොකද්ද? තණ්හාවයි. එතකොට ඒකයි දැන් බලන්න නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා. ඒ විඳීම කියන දේ තුල තමයි යන්න තියෙන්නේ මේ ආස්වාද අරමුණ ප්‍රිය ස්වභාවයෙන් යුතු මිහිරි ස්වභාවයෙන් යුතු දේ. බලන්න මේ එකිනෙකට ගැළපෙලා යන හැටි. දැන් පටලව ගන්න එපා. එහෙම දැන් දෙපැත්තටම හිතන්න ගියොත් ඒක පැටලෙනවා. නමුත් දැන් මම මේ කියන්නේ ඒක තේරුම් ගන්නයි. එතන කෙනෙක් හිතන්න පුළුවන් ආර්ය සත්‍ය තුල පටිසමුපාදේ නැද්ද දන්නේ නැහැ කියලා. මේ පටිසමුපාදේ ආර්ය සත්‍ය ගලපන්නේ නවත් පටිසමුපාදේ ආර්ය සත්‍යට ගලපන්නේ නැහැ. නමුත් ධර්මයේ තුල තිබෙන්නේ එකම න්‍යායක් කියන එකයි. ඒ මොකද්ද? හේතුඵල ධම කියන එක. එතකොට බුදුරජාණන් දේශනා කළා ඔන්න මේ ඒකයි මේ ආයතනයන්ට ඔන්න ආයතන කියලා කිව්වේ. කුමක්ද? ඇසවනහයි ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයතු මිහිරි ස්වභාවයතු දෙයයි. කනවනහයි ලෝකේ පවතින මිහිරි ප්‍රිය ස්වභාවය ඇති කරවන්නා වූ දෙයක්. මිහිරි ප්‍රිය ස්වභාවය ඇති කරවන්න උපකාර වුණේ කනක්, නාසයක්, දිවක්, කයක්, මනස. දැන් මිහිරි ප්‍රිය ස්වභාවය මුල් කරගෙනනේ මේ මනසින් අපි මිහිරි ප්‍රිය ස්වභාවය යුතු දේවල් වලට තියෙන ආශාව නිසානේ අපි මනසින් හිත විවිධ දේවල් කරන්නේ, හිතන්නේ, බලන්න, ප්ලෑන් කරන්නේ. බලන්න ඒ තුල තියෙන අප්‍රියමනාප දේවල්ද කියලා අපි මනසින් ප්ලෑන් කරන දේවල් තුල නෑනේ මිහිරි ප්‍රිය ස්වභාවයනේ. මම මෙහෙම සැප විඳිනවා, මම මෙහෙම කරනවා. අපි තරහකාරයෙකුට පරිගැනීමක් ගැන හිතුවත් ඒ පරිගැනීම තුල තියෙන ඒ තරහකාරයේ හේතුවෙන් දුක පීඩාව වෙන්නකොට සතුටක් නේ. මිහිරි ප්‍රිය ස්වභාවයනේ තියෙන්නේ. බලන්න හැම දේ තුලම තියෙන්නේ. ඒකයි බුදුරජාණන් දේශනා කළේ. ඒතකොට ඒ නිසා මේ අද කතා කරපු දේවල් ගැන ටිකක් නිෂ්කලංකව සිතන්න. තේරෙන්නේ නැති වුණාට අමාරු වුණා කියලා පසුතැවෙන්න යන්න එපා. ඒතර නැවත මේ සතිපට්ඨාන සූත්‍රය කියවන්න අරගෙන. මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ ආර්ය සත්‍ය විභංගය තැන තමයි අපි දැන් මේ කතා කර යන්නේ. ධම්සප්පවතුම් සූත්‍රය මුල් කර ගනිමින් එහි දැන් අපි දුක නම් ආර්ය සත්‍ය ගැන කතා කළා. ඊළඟ කලින් වැඩසටහන් වල දැන් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන කතා කරන තමයි අද පටන් ගත්තේ. ඒකේ මුල් කාරණාවන් ටික තමයි අද මේ අපි සාකච්ඡා කරමින් හිටියේ. ඒ නිසා මේ කාරණාවන් පිළිබඳව ඔබ නැවත නැවත හිතන්න, නැවත නැවත කල්පනා කරන්න, නැවත නැවත අහන්න. එතකොට සම්කිසි ප්‍රමාණයකට තේරුම් යාමක් හැකියාවක් ලැබෙයි. ඒතර මේ කාරණාවන් අහන ගමන් කෙනෙක් කුලියාගත්ත කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට තව ලේසි වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධර්ම කාරණාවන් හොඳට නුවණින් විමසමින් ඔබ අප හැම දිනාට මේ ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව සැලසීවා. අද දින චරත භික්කවේ චාරිකං ධර්මදේශනා මාලාවේ දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි චමින්දි මලල්ගොඩ මහත්මිය, ජනිත බෝගමු මහතා, විහංගී බෝගමු දියණිය ඇතුළු ඒ පවුලේ සීලු දෙනා විසින් රැස් කරගන්ට යෙදුණු සීලු පින අපි ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. පින් කැමති සීලුම දෙවිවරුන්ට සක්දේව රජුන්, සතරවරම් දේවමා රජ දරුවන්, සීලුම සෙම්පති දේවරුන් ප්‍රධාන පින් කැමති සීලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින් පිට අධිග්‍රහිත සීලු දෙවියන්ටත් ඔබ අප සීලු දිනාගේ මිෂ්ඨ දේවතාවරුන්ටත් සුමන සමන් දෙවිනිරුදුන්
උපුල්වන් දෙවිනුදුන් ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින නානානම් ගුත්වාසී සියලු දෙවියෝද මේ පින් අනුමෝදන්න දෙවියන් බ්‍රහ්මීන් දිව්‍යාවස වර්ණ සම බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග පඤ්ඤා යන සීක බල ධර්මයෙන් වැඩිත්වා පිරින් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටද සලසා දෙත්වා. ඒ වගේම අද දින දායකත්වයේ දරුව එංගලන්තයේ පදිංචි පින්වත් චමින්දි මලල්ගොඩ මහත්මිය, ජනිත බෝගමෝ මහතා, විහංගී බෝගමෝ දීනිය තුලේ පවුලේ සෑම දිනාට සලසා දෙත්වා. දිව්‍යෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන් ගෞතම බුදු සසුනී චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්වත් හැම දිනා නමිනුත් ඔබ අප සියලු දෙනා නමිනුත් මිය පරලෝකස් දෙමාපිය ඥාති වර්ගය අනන් සසර පුරා මේ මොහොත දක්වා පින් බලාපොරොත්තුෙන් ඇදී සියලු ඥාතීන්ද සමලෙස මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් එංගලන්තයේ පදිංචිව සිටින අද දින මේ උතුම් චරිත භික්කවේ චාරිකං ධර්ම දේශනා මාලාවට දායකත්ව දරුව එංගලන්තයේ පදිංචි චමින්දි මලල්ගොඩ මෑණියන්, ඒ වගේම ජනිත් බෝගමු මහතා, විහංගි බෝගමු දියණිය ඇතුළු ඒ පවුලේ හැම දිනාටමත් සුජීවත් සුතුන්නේ පින්වතුන්ගේ දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාටද නිදුක් නිරෝගී සුවපත් භාවය, චිර ජීවනයේ දීර්ඝ සම්පත, සීල ආරක්ෂාව, රැකවරණී සැලසේවා. මේ පින්වත් හැම දෙනා කරන කියන සිතන පතන සිළු ධාර්මික තුම්පතුම් රැකී ආරක්ෂා ඉදුදුරවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් සුවසේ පින් දහම් රැස් කරගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට දෙකලස අනුමෝදන් වෙත්වා. පින්නත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝ සම්පත, සීල ආරක්ෂාව, රැකවරණී සැලසේවා. ගුරු දේවෝත්තම පින්නත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධිය පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ පින් ලංකාවාසී ලෝකවාසී සියලු පින් ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සීල ආරක්ෂාව රැකවරණී සැලසේවා. සුවසේ පිළිවෙතේ දෙන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ පින් ඔබ අප සියලු දෙනාගේම දෙමාපිය, ගුරුවර, නෑදෑ හිතමිතු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව් උපකාර කරන, නන් අයරින් උදව් උපකාර කරන, සිව්පසෙන් උපකාර කරන හැම දිනාටත් මේ පින් සමලස අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝ සම්පත, සීල ආරක්ෂාව, රැකවරණී සැලසේවා. සුවසේ පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබනද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.